Maserati Levante. ඉතින් මම හිතන්නේ මුලින්ම ලංකාවේ සිංහල වීඩියෝ එකක් විතර Maserati කාර් එකක් ඔයගොල්ලන්ට අරන් ආවේ මම හිතන විදිහට අපි. ඉතින් Maserati Gran Turismo ලංකාවේ තියෙන එකම එකක් තියෙන Ferrari engine එකක් තියෙනවා. ඉතින් Ferrari දෙවඟන කියලා තමයි මම ඒක නම් කරේ. ඉතින් ඒකේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට gladly කියනවා මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා. මොකද මම Maserati කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එකට ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඒ වාහනය ගැන දීලා තිනවා. බ්‍රෑන්ඩ් එක ගැන දීලා තිනවා. වගේම ලංකාවේ තියෙන වාහන ගැන මම ගැන කතා කරලා ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මේ අලුත් Levante එක. ඒ කියන්නේ මෙන්න මේ Maserati SUV එක ලංකාවේ තියෙනවා කියලා. ඉතින් මම හිතුවා Maserati වගේ මේ වගේ වීඩියෝස් බලාගන්න පුළුවන් ලංකාවේ තියෙන එකම channel එක අපේ channel එකේ හින්දා මේ වාහනේත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මම මෙන්න මෙතනින් දාලා තියන link එක අනිවාර්යෙන් Maserati Gran Turismo එක ඒකේ වීඩියෝ එකක් බලන්න. බලලා මේකට එන්න. ඉතින් අද අපි කතා කරමු ලංකාවේ මෙන්න මේ ඇඟිලි ගාණ්ඩත් වඩා අඩුවෙන් තියෙන Italian exotic SUV එකක් කියලා තියෙන Maserati Levante එක ගැන. ඉතින් සුපුරුදු පරිදි වීඩියෝ එකට පයිමු මේ ඕගොල්ලෝගේ Nipolit Cars by Automall SL. වාහන ගැන පොඩි overview එකක් දෙනවා නම් මේ Levante කියන්නේ මේ අපි ස්පෝර්ට්ස් ලක්ෂරි කාර් නැත්නම් high performance sports cars super cars build කරපු Maserati කියලා තියෙන Italian manufacturing. ඉතින් අපි Ferrari Lamborghini වගේ කට්ටියත් එක්ක සසඳන Maserati කට්ටියගෙන් ටිකක් අර අද කාලේ හැම බ්‍රෑන්ඩ් එකක්ම ફોකස් වෙලා තියෙන sales කියන point එක ටාගට් කරගෙන ඇවිල්ලා තියෙන mid size crossover නැත්නම් SUV එකක්. ඉතින් හැබැයි මේක crossover SUV නහල් මේ day to day life එකට හැදිච්ච වාහනයක් වුණාට typical Maserati එකකින් බලාගන්න පුළුවන් වෙන විදිහේ performance තියෙන high performance luxury Italian exotic SUV එකක් විදිහට තමයි මෙන්න මේ Levante එකට අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් 2016 ඉඳන් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් 2011 දී Maserati Cuban කියලා මොඩල් එකකින් ඩිරයිව් වෙලා තමයි මෙන්න මේ Levante කියන එක අපිට 2016 දී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Maserati කියන බ්‍රෑන්ඩ් එක සාමාන්‍යයෙන් ඕවරෝල් ගත්තම ටික ඩිප්‍රිසියේෂන් වැලියු එක පොඩක් පහළට යනවා කියන එක තමයි ගොඩක් කට්ටියගේ මතය. හැබැයි ලංකාවේ කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ විදිහට. මොකද ලංකාවේ තියෙන මාකට් එක ගැන අපේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ හොඳ ආකාරයෙන්ම දන්න හින්දා. ඉතින් මේ Levante මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවටම 4යි තියෙන්නේ. ඉතින් 2016 ඉඳන් 2017 අන්තිම වෙනකන් Maserati සමාගම විසින් ලබා දුන්නේ අපිට 3 ලීටර් V6 ඩීසල් එන්ජින් එකක් විතරයි. ඉතින් ලංකාවේ තියෙන වාහන 4ම අපිට ඩීසල් එන්ජින්ස් තියෙන Maserati Levantes විදිහට තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. 2017න් පස්සේ ලංකාවට Levantes ආවේ නැහැ සහ එහෙනම් Levante පෙට්‍රල් වාහන අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ ලංකාවේ තියෙන Maserati Levantes අතරින් මේ Levante එක ලංකාවේ තියෙන හොඳම ස්පෙක් එකක් තියෙන ඔප්ෂන්ස් වැඩිපුරම තියෙන ඔප්ෂන්ස් තියෙන Levante වලින් එකක් හින්දා අපි අද කතා කරමු වාහනේ සම්පූර්ණයෙන්ම මොන වගේද මේ Levante එකේ අමුතු කතාව මොකද්ද කියලා. ඉතින් overview එක ඔය වගේ දෙන්න පුළුවන්. ඉතින් අපිට basically Levante ඊට පස්සේ Maserati Levante S GTS Torrefo කියලා අපිට trims 4ක් බලන්න පුළුවන්. හැබැයි අපිට මෙන්න මේ Levante එක තමයි normal Levante එක තමයි බලාගන්න පුළුවන් ඉන්නේ diesel engine එකක් තියෙන. ඉතින් මේකෙත් අපිට luxury line සහ sports line කියලා තියෙනවා. ඉතින් මේක luxury line එකක්. අපිට cruise වෙන්න තියෙන යනකොට හැමෝම දෙපාරක් හැරිලා බලන අපි අනිවාර්යෙන් අපේ garage එකේ තියෙන්න ඕනේ කියලා හිතන
විදිහේ වාහනයක් තමයි මෙන්න මේ ලෙවාන්ට එක. ඉතින් අපි එහෙමම සුපුරුදු පරිදි පර්ෆෝමන්ස් වලට ගිහිල්ලා එන්ජින් ස්පෙක්ස් ගැන කතා කරලා වාහනේ බලමු මොකද්ද මේ ලෙවාන්ට එකේ ඇත්ත කතාව කියලා. ඉතින් මේ Maserati Levante එකේ performance specs වලට ආවහම අපිට දැන් මේකේ තියෙන 3 liter diesel engine එක කියලා කියවනේ අපිට 3 liter petrol V6 engine එන දෙකකුත් තියෙනවා ඒක ලංකාවේ නැහැ. ඒ වගේම 3.8 liter V8 Ferrari built engine එක තියෙන top gear කියන මේගොල්ලෝගේ higher spec එකත් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකේ all the way up to almost 600 horsepower වෙනකන් ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. හැබැයි අපිට හම්බ වෙලා තියෙන්නේ මෙන්න මේ 3 liter V6 diesel turbocharged engine එක. ඉතින් මේකෙන් අපිට 291 200 වගේ horsepower ලබා ගන්න පුළුවන්. හැබැයි 600 newton meter torque එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ 200 කියව ගමන් මහ ලොකු horsepower ගණන් නෙමෙයි කියලා. ඉතින් මේක මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ high performance ම නෙවෙයි. මේක මේ අපේ Maserati කියන මේගොල්ලොන්ගේ මේ heritage එක ඉස්සරට අරන් යන ගමන් අපේ එදිනෙදා වැඩ කටයුතු ටික කරන් ගන්න පුළුවන් වෙන විදිහේ වාහනයක්. ඉතින් ඒකට සරලන විදිහේ performance අපිට හම්බෙලා දෙනවා. ඉතින් අපි driving pleasure ගැන කතා කරනකොටත් අපි බලමු කොහොමද ඒකේ ඇත්ත true pleasure එක අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි අපේ horsepower ගානේ torque එකයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 0 to 100 යන්න සාමාන්‍යයෙන් තප්පර 6.5ක වගේ ඉතාමත් සුළු කාලයක් තමයි යන්නේ. ඉතින් මේ වාහනේ මේ තියෙන ටොන් 2ක විතර බරත් අරගෙන ඔක්කොමත් කරගෙන යනවා කියන්නේ මේ වාහනේ අනිවාර්යෙන් performance හොඳ විදිහට තියෙනවා. වගේම 230 km/h වගේ top speed එක අපිට බලා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් 8-speed ZF කියලා හඳුන්වන automated transmission එකක් තමයි අපිට මේ වාහනේ හම්බෙලා තියෙන්නේ. වගේම all four අපිට 4 wheel drive එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක full time වැඩ කරන විදිහේ all wheel drive driving system එකක් තමයි drive train එකක් තමයි අපිට වාහනෙන් හම්බ වෙලා තියෙන්නේ. ඉතින් performance අරපත්‍ර එනකොට අපිට බලමු අපි fuel consumption එකයි අනිත් දේවල් ටික කොහොමද වෙන්න ඕනේ කියලා. මොකද ඒකත් මේ වගේ අපි day to day පාවිච්චි කරන crossover එකකට Italian ව නෙමෙයි මොන දේ වුණත් අපි තෙල් ගහලා පදින්න ඕනේ. හින්දා හැබැයි මේ දවස්වල පෙට්‍රෝලියම් අපේ මේ තියෙන පෙට්‍රෝල් වල ප්‍රශ්නේ හින්දා ඩීසල් වාහන වලට තියෙන මාකට් එක සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ වාහන වලට තියෙන ට්‍රෙන්ඩ් එක මේ දවස්වල පොඩ්ඩක් වැඩි. ඉතින් මේකේ fuel consumption එකට ආවම අපිට අනිවාර්යෙන් මේ 8 kilometers per liter ඊට සහ සාමාන්‍ය normal country කියන්නේ normal කොළඹ වගේ පාරවල් යනකොට 8ක් 10ක් අතර වගේම පිටරට ගියාම ඊට වඩා හොඳ fuel consumption එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වාහනේ Italian වාහනයක්. ඉතින් වාහනේ full tank කරන්න අපිට සාමාන්‍ය රුපියල් 12000 15000 අතර මුදලක් වැය වෙනවා. වගේම සර්විස් එකට අපි සර්විස් එකට නම් අපි ටිකක් වාහනේ එක්ස්පෙන්සිව් වාහනයක්. ඉතින් අපිට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයත් 1.30 අතර ප්‍රමාණයක් වියදම් කරන්න සිදු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වාහනේ performance ගැන අපිට මේල්ලිම කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වාහනේ performance specs ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ Maserati Levante එකේ exterior design එක ගැන. ඉතින් මම හිතන්නේ සාමාන්‍යයෙන් මට පෙනෙනට වඩා මෙතන තමයි මම හිතන්නේ ලස්සනම දේවල් ටික තියෙන්නේ. මමත් ලස්සනයි තමයි. ඒ වුණාට මම හිතනවා මම ලස්සනයි කියලා. හැබැයි මේ වාහනේ තමයි අපේ eye catching point එක වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙමම exterior ගැන කතා කරන් පටන් ගමු. ඉතින් මුලින්ම අපේ Grand Turismo එක වගේම මේකෙත් eye catching පළවෙනි attention එක යන තැන වෙන්නේ මෙන්න මේ wide grill එක. ඉතින් අපිට මේ Maserati logo එක මෙන්න මෙතනිනුයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ trident එක මෙතන මේ ත්‍රිශූලය තමයි මේ Maserati කට්ටිය මේන්ම අයිකන් එක වෙලා තියෙන්නේ මේන්ම ඇට්‍රැක්ෂන් පොයින්ට් එක වෙලා තියෙන්නේ. ඉතින් මේක මම කිව්වා වගේ ලක්ෂරි ලයින් එක. ඒ හින්දා මේක අපිට මෙන්න මේ ක්‍රෝම් පාර්ට්ස් එක තමයි බලාගෙන හම්බෙන්නේ. මේකේ ස්පෝර්ට් වර්ෂන් එකේදී අපිට මේක සම්පූර්ණයෙන්ම බ්ලැක් අවුට් කරලා බ්ලැක් කලර් වලින් තමයි සම්පූර්ණ මේකම අර ස්පෝර්ටි ලුක් ගතිය වැඩි කරන විදිහට දෙන්නේ. ඉතින් සමහර කට්ටිය මේකට කියනවා Infiniti QX50 කියලා. Nissan ලගේම high end brand එකක් කියලා තියෙන Infiniti කට්ටියගේ SUV එක නැත්නම් crossover එකක් තියෙනවා. ඒකේ ඩිසයින් එකම තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට දෙකේම ෆොටෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට මේක ජජ් කරන්න පුළුවන් මොන විදිහටද ඩිසයින් එක ඩිරයිව් වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ Levante එකට එනකොට. ඉතින් වගේම මම ඉස්සරහට මේ Maserati කියන්නේ ඉතින් මේ අපි ගන්නවා මේ යුරෝපියන් වාහනිකවම හැම ඔප්ෂන් එකක්ම අපිට එකින් එකට වෙනස් කර ඇඩ් කර රිමූව් කර තමන්ට අවශ්‍ය දේවල් විතරක් දාගන්න පුළුවන්. ඉතින් හරියට බැලුවොත් එහෙම සමහර වාහනවල රිවර්ස් කැමරා එකක්වත් එන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක බලද්දී අපිට මේ වාහනේ 360 කැමරාස් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට සෑහෙන දිග බොනට් එකක් හම්බෙලා තියෙනවා. මම ඒව ගැන සයිඩ් වීව් එක ගැන කතා කරන්නම්. ඉතින් අර මේ වාහනේ අර දකින්නකොට හම්බ වෙන තියෙන 360 කැමරාස් සෙන්සර්ස් ඒ ටික ඔක්කොම අමතරව අපිට අර වාහනේ අර normal crossover SUV එකකට ගැලපෙන විදිහේ අපේ අර day to day life එකට ගැලපෙන විදිහේ sports executive ස්පෝර්ට්ස් එක්සොටික් ක්‍රොස්ஓවර් එකක් විදියට මෙන්න මේ වාහනේ අඳුරලා දෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා අපේ හොඳ ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා ඉන්න Zimsa ලංකා. ඉතින් ඒගොල්ලෝ ගාව තමයි මේ වෙලාවේ මේ Maserati Levante එක තියෙන මේ වාහනේත් ඕගොල්ලෝ කරගන්න පුළුවන්. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වෙලාවේ අද මාකට් එකේ ප්‍රයිස් එක දාලා තියන්නම්. ඉතින් අපි හැමදෙස්සෙම ප්‍රයිසස් අප්ඩේට් කරනවා. මේක මාකට් එකේ ප්‍රයිස් එක වෙනස් වෙන විදිහට. ඉතින් ඕගොල්ලන්ට මේ වෙලාවේ වාහනේ ප්‍රයිස් එක කොහොමද කියලා දැන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා බලා ගන්න පුළුවන්. ඉතින්
මම ඒ වගේම කාසල් එකේ ඩීටේල්ස් උත් දාලා තියනවා. ඉතින් ඔයගොල්ලන්ට වැඩි ඉස්සර ඕන නම් ඒකට කෝල් කරලා අහගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට තියෙන ඉතින් සාමාන්‍යයෙන් සෑහෙන්න හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට තියෙනවා. වගේම වාහනේ එයා සස්පෙන්ෂන්ස් උත් අපිට හම්බෙලා තියෙන හින්දා ඔයා කැමති විදිහට වාහනේ හයිට් එක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවකුත් ඔයාට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට බේසිකලිම කතා කරන්න තියෙන. ඉතින් අපිට ඒ වගේම මෙන්න මේ Maserati lights ඉතින් මේවා අපේ සාමාන්‍ය දේවල්. ඉතින් ඒවා ගැන නිපුලිත් කාස් අපේ YouTube channel එකේ එකතු වෙන ඕගොල්ලොන්ට දැක්ක ගමන් ටක් ගාලා තේරෙනවා මේ ලයිට් එක මොන වගේ දෙයක්ද මොකද මේකේ තාක්ෂණය කියලා. ඉතින් ඒ වගේ විදිහට තමයි අපේ වීඩියෝස් ටික කරන්නේ. ඉතින් මගේ කමියුනිටි එකත් දැන් මම වගේම කාපිස් එක වෙලා ඉවර හින්දා අනිවාර්යෙන්ම ඒකට ගැලපෙන විදිහේ knowledge එක ඔයගොල්ලෝ ගාව තියෙනවා කියලා මම අනිවාර්යෙන් දන්නවා. ඉතින් එන්නේ මේ විදිහට තියෙනවා අපිට මෙතන fog light එකක් හම්බෙලා තියෙනවා. normal the lights හම්බෙලා තියෙනවා වටනම විදිහට. මෙන්න මේ side එකෙන් බලන්න පුළුවන් වෙන්ස් වගේම මෙන්න මෙතනිනුත් මෙන්න මේ චූටි ලයිට්ස් තුනක් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් බේසිකලි ඔන්න ඔය ටික තමයි අපිට වාහනේ ෆ්‍රන්ට් view එකකින් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් මෙන්න මේ වගේ වෙන්ස් තියෙනවා. ඊට අමතරව මේ ඔයගොල්ලෝ ඇතුලෙන් පේන මෙන්න මේ කැලි ටිකත් අපි වාහනේ හයියෙන් ඩ්‍රයිව් කරනකොට අපේ එයාර් ෆ්ලෝ එක හොඳට ඉක්මනට ඇතුලට ගන්න පුළුවන් විදිහට අවශ්‍ය වෙලාවට විතරක් ඇරෙන විදිහට තමයි ඒ ටිකත් වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි වාහනේ ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන අපිට මේන්ම කතා කරන්න තියෙන්නේ. අපි දැන් වාහනේ සයිඩ් view එකට එමු. ඉතින් අපිට දැන් කතා කරන්න තියෙන්නේ වාහනේ සයිඩ් view එක ගැන. ඉතින් මේ වෙලාවේ වාහනේ සම්පූර්ණයෙන්ම පහත් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ නිකන් කාර් එකක වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක ෆුල් ඔස්සමු. ඉතින් උස්සනකොට අපිට ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ තැනකින් තමයි. ඉතින් මේකේ අපිට ඔප්ෂන්ස් ඇත්තටම කිව්වොත් එහෙම පල්ලෙහාට ඔප්ෂන්ස් දෙකයි, මිඩල් එකේ එකයි, අපර් ලෙවල් එකට තවත් දෙකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු සම්පූර්ණ මිස්සුනම මොන වගේද කියලා. හරි ඉතින් දැන් අපි සයිඩ් view එක ගැන කතා කරමු. ඉතින් දැන් උඩරිමෙන් මිස්සුනන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා සෑහෙන ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් බේසිකලි කාර් එකක ඉඳන් SUV එක වෙනකන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ලංකාවේ තොට එනම් ඕන පාරක යා ගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම වීල්ස් වලට ආවොත් එහෙම අපිට 21 inch හොඳ ලස්සන alloy wheels අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයා සල්ලි ගිහිල්ලා තමයි ගන්න ඕනේ. සල්ලි දීලා ගන්න කියන්නේ වාහනේ නෙමෙයි සල්ලි තමයි ගන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම options ටික අපි එකෙන් එකට වෙනස් වෙන විදිහට ඒ ඔක්කොම additional තමයි ගන්න ඕනේ. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ red color Maserati brake calipers හම්බෙලා තියෙනවා. වගේම මේකේ අපේ මේ Maserati වාහන Levante එකේ පොඩි brake issue එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් ලංකාවේ authorized dealer විදිහට තියෙන ideal සමාගම ඉතින් ඒගොල්ලෝ විසින් මේකට මේ ceramic brake upgrade එකක් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා වාහනේ තවත් ස්මූත් විදිහට අපිට අපේ රයිඩ් ප්ලෙෂර් එක උපරිමයටම ගන්න පුළුවන් විදිහට වාහනේ බ්‍රේකින් පවර් එක ලස්සනට අපිට අරන් දෙනවා. ඉතින් ටර්නින් රේඩියස් එක අනිත් ඔක්කොම ටික බලමු අපි මේ වාහනේ පාරට අරන් ගියාම මොන වගේද වෙන්නේ කියලා. ඉතින් එහෙම අපි පිටිපස්සට ආවෙන් පස්සේ Gran Turismo එකේ වගේම මෙන්න මේ වගේ වෙන්ස් තුනක් බලා ගන්න පුළුවන්. හැබැයි Gran Turismo එකේ අපේ මම ඕගොල්ලන්ට කිව්වා එකක් exhaust විදිහට වැඩ කරනකොට දෙකක් intake විදිහට නැත්නම් එක අනිත් පැත්ත මේ විදිහට වැඩ කරනවා කියලා. හැබැයි මේ වාහනේදී අපිට මේ තුනම working vents ඔක්කොම තුනම මම හිතන්නේ exhaust vents විදිහට තමයි වැඩ කරන්නේ. මොකද මේ තියෙන තුනම එළිය පැත්තට තමයි align වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ එන air flow එක සම්පූර්ණයෙන්ම මෙහෙන් ඇතුළට යන chance එකක් නැහැ. ඒ හින්දා එළියෙන් එන air flow එක එහෙමම heat වෙලා තියෙන එක මෙතනින් එළියට යමන එක තමයි හරි විදිහට වෙන්න ඕනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට ඒක ගැන බලා ගන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට මෙන්න මේ වගේ wing mirrors හම්බෙලා තියෙනවා. 360 කැමරා වලට අදාළ කරන ලයිට් එකක් එක්කම කම්පැනි වෙලා තියෙන 360 කැමරාස් හම්බෙලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ frameless doors උත් අපිට හම්බෙලා තියෙනවා. මොකද sport SUV එකක් හින්දා ඒක ඒ විදිහටම වෙන්න ඕනේ හින්දා. ඉතින් අපි doors වලට ආවම අපිට obviously මේ වගේ වාහනේ keyless entry කියන්නේ ආයි තමුතුෙන් අහන්න ඕන option එකක් නෙවෙයි. ඉතින් අපිට දොරවල් ටික එහෙම ලස්සනට මේ වගේ අරගන්න පුළුවන් හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඕනම වයසක ඕනම විදිහේ පුද්ගලයෙක්ට වාහනේ ඇතුළට එන්න පුළුවන්. ඉතින් ඇතුළට ගියාම red interior එක බොහොම ලස්සනයි. මම හිතේ ලංකාවේ ලස්සනම Levante එකක් කොහොමද මේක තමයි. අපිට තව හම්බෙලා තියෙනවා maroon color එකකෝයි white color එකකෝයි තව එක පාටක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ ගැන අද අපි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට frameless doors ටික හම්බෙන්නේ. ඊට අමතරව ගොඩක් වාහනවල වගේම Maserati logo එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අනිත් හැමදේම අර crossover කියන shape එකටම ගැලපෙන නමුත් අපිට SUV වැඩ ටික උනත් කරගන්න පුළුවන් වෙන විදිහේ capacity එකක් එක්ක තමයි මේ වාහනේ සම්පූර්ණ view එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා දැන් ඉස්සෙල්ලා තියෙන වෙලාවට සම්පූර්ණයෙන්ම කොහොමද කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාර් එකක ඉඳන් SUV එක වෙනකන් ground clearance එකක් ඔයා කැමති ground clearance එකක් ඔයාගේ ground level එකට ගැලපෙන විදිහේ level එකක් ඔයාලට ලබා ගැනීම හැකියාවක් බොහොම easily මේ වාහනේ ඔයගොල්ලන්ට අරන් දීලා තියෙනවා. ඉතින් එහෙමම අපි rear side එක ගැන කතා කරමු. හරි ඉතින් දැන් අපි ඉන්නේ Levante එකේ rear view එක ගැන කතා කරලා නැවිලා. ඉතින් දැන් මේ උඩරේ වෙන උස්සලා තින්නේ. ඉතින් අනිවාර්යෙන් මටත් වඩා උසට තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් average උසක් තියෙන 5.5ක් විතර තමයි මගේ උසලා තින්නේ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා වාහනේ size එක අපිට මොන වගේ adjust කරගන්න පුළුවන්ද කියලා. ඉතින් පිටිපස්සට ආවම බොහොම සරලයි.
ගොඩාක් ඉටාලියන් වාහන වගේ තමයි ලොකුවට මේ බැජ් එක අර බැජ් එක කීකේ පෙන්වන්න දෙයක් නැහැ. Maserati Levante මොකද ඒක තමයි අපිට මැට වෙන එකම දේ. ඉතින් අපි මේ ඉන්නේ ඉටාලියන් crossover එක නැත්නම් SUV එකක්. අපි පදින්න යන්නේ ඉටාලියන් crossover එකක් power house එකක්. ඉතින් ඒකට ගැලපෙන විදිහටම තමයි ඒ තියෙන අපේ අර aerodynamics වැඩ කරන ඕනේ හින්දා අපේ අර air flow එක ලස්සනට මෙහෙම ඇවිල්ලා අපේ center of gravity එක පල්ලෙහාට තියෙන විදිහට පාර හොඳට බදලා යන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ ඩිසයින් එක වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් වාහන වගේම හැම පැත්තම කවර් වෙන්නේ නැති. නමුත් අවශ්‍ය වැඩේ ජොබ් එක වැඩේ අපිට වෙන්න ඕන ජොබ් එක කරලා දෙන විදිහේ වයිප් එකක් අපිට බලා ගන්න පුළුවන්. රිවර්ස් කැමරා එක මම කියවනේ රිවර්ස් කැමරා එක වුණත් අපි සාමාන්‍යයෙන් මේ වගේ වාහන ගන්නකොට ඇඩිෂනලි පේ කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මේ වාහනේ ඒ අතින් බැලුවම අපිට ඕන කරන හැම ඔප්ෂන් එකක්ම වගේ එක්ස්ටීරියර් ඔප්ෂන්ස් ටික අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට වාහනෙන් පවර් බූටුත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔප්ෂන්ස් ටික අපි සාමාන්‍ය normal SUV වල අපිට ස්ටෑන්ඩඩ් ඔප්ෂන්ස් කියලා අපි හිතුවට ඇත්තටම ඒ හැම එකකටම cost එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකටම අපිට payment එක කරන්න වෙනවා. ඉතින් පිටිපස්සෙන් ආයි අමුතුවෙන් කියන්න දෙන්නේ amazing ground clearance එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. වගේම ඒක අපිට මගේ sensors තිබ්බ හින්දා තමයි ඒක මම අතර පල්ලෙහා දැම්ම හින්දා තමයි තියෙන්නේ. නැත්නම් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් boot එක වහන්න තියෙන ඒ buttons දෙක. ඉතින් සාමාන්‍යයෙන් අපිට door එකේමනේ හම්බෙන්නේ. මේ වාහනේදී අපිට මෙන්න මෙතනින් තමයි ඒක බලා ගන්න හම්බෙලා තියෙන්නේ. වගේම අපිට ඉටාලියන් වාහනයක බලාපොරොත්තු වෙන්න පුළුවන් quad exhaust ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා බොරු exhaust නෙවෙයි. මේවා ඇත්ත exhaust. ඉතින් අපේ අද කාලේ එන ගොඩක් වාහනවල මේ වගේ tips විතරයි තියෙන්නේ. නැත්නම් මොනවා හරි fake vents තමයි තියෙන්නේ. හැබැයි මේ වාහනේදී functional quad exhaust අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි මේ crossover SUV කියලා කියන කැටගරි එකට ආපු ගමන් practicality එක අපේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් හැකියාව ඒක අනිවාර්යයෙන්ම තියෙන දේවල්. ඉතින් ඒකට ගැලපෙන විදිහේ මට උනත් බොහොම පරිස්සමෙන් කිසිම අපහසුතාවයක් නැතුව යන්න පුළුවන් විදිහේ cargo space එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට මුකුත් වැඩ කැලි ලොකුවට හම්බෙන්නේ අපිට මෙන්න මේ වගේ parcel tray එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට සෑහෙන්න හොඳ boot space එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කැලේ ඉස්සුවෙන් පස්සේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ අපේ jack එකයි අපිට තනින් තෝන බරු ටික මෙතනින් පල්ලෙහාන් තියෙනවා. ඉතින් මේක ඇල්ල අපිට මෙන්න මේ බටන් එක මෙන්න මේ රිබන් එක පාවිච්චි කරලා මෙහෙම එල්ලලා තියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේක මෙන්න මෙහෙම උස්සුවම අපිට ස්පෙයා වීල් එක මෙතන පල්ලෙහා තියෙන. ඉතින් ඒක ගලව ගන්න ඒ පාර්ට්ස් නිසා අනිත් බරු ටික බදා ගන්න හැකියාව මෙන්න මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් බොහොම සරල විදිහට තමයි තියෙන්නේ. ඉතින් මොකද මේ වාහන වලට ගොඩක් ක්ලාසි වෙන්නේ අන්න ඒ වගේ ඩිසයින් එකක් ආවොත් තමයි. ඉතින් ඒ හින්දා ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඉතින් තවත් ටිකක් තියෙනවා අපිට මෙන්න මේ වගේ shopping hooks තමයි හැමතැනම බලා ගන්න පුළුවන්. 12 volt power outlets. ඉතින් මේවා බොහොම සාමාන්‍ය දේවල්. ඊට පස්සේ මෙන්න මේ වගේ tethering hooks අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ කෑල්ල තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් සාමාන්‍යයෙන් අපිට දැන් මේක 5 seater නේ. එතකොට මේක 4 දෙනෙක් යන වෙලාවට අපිට දිග දේවල් ටිකක් මෙන්න මෙතනින් ඕනනම් දා ගන්න පුළුවන්. ඉතින් මේක පල්ලෙහාට දාපු ගමන් අපිට සම්පූර්ණයෙන්ම ඉන්ටීරියර් එකට access හම්බ වෙනවා. ඉතින් එහෙමම access හම්බ වෙන ගමන්ම අපි තවත් ඉන්නේ නැතුව අපි එහෙමම ඉන්ටීරියර් එකටම ගිහිල්ලා බලමු මේ Levante එකේ ඉන්ටීරියර් එක මොන වගේද කියලා. හරි ඉතින් ඔය ටික තමයි අපිට බේසිකලි ඉන්ටීරියර් අපිට එක්ස්ටීරියර් එකේ රියර් සයිඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් SUV වල අපිට exhaust tone එකක් එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ නැහනේ. හැබැයි මේක ඩීසල් SUV එකක්. ඉතින් ඒකට ගැලපෙන විදිහේ exhaust tone එක. ඉතින් මේක අර ස්පෝර්ට්ස් කාර් එකක් නෙවෙයිනේ. මේක අර හයියෙන් යන හදපු අර අල්ට්‍රා පර්ෆෝමන්ස් හයි පර්ෆෝමන්ස් SUV එකකුත් නෙවෙයි. මේ වාහනේ හැබැයි මේ Maserati කියන ඒ නේම් එකට වටිනාකමක් දෙන විදිහ exhaust tone එකක් නැත්නම් හින්දා අපි ඒක පොඩ්ඩක් අහලා එහෙමම අපි cargo space එකට ගිහලා ඉන්ටීරියර් එකට පනිමු. හරි ඉතින් යතුරත් එක්කම මම ඇවිල්ලා ඉන්නේ වාහනේ ඉන්ටීරියර් එකට. ඉතින් ඉඳගත්ත ගමන් අර මේ ඔයාට තේරෙන්නේ ඔයා ලක්ෂයට SUV එකකින් ඉන්නවා වගේම තමයි. ඉතින් මේක ඉටාලියන් ස්පෝර්ට් ඔරියන්ටඩ් එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් විදියට හැදිච්ච crossover SUV එකක්. ඉතින් සුපුරුදු පරිදි අපි බලමු built in quality එක කොහොමද කියලා. ඊට පස්සේ දකුණු පැත්තෙන් වම් පැත්තට අපි මේ වාහනේ තියෙන options මොකක්ද මේ වාහනේ ඉන්ටීරියර් එක කියලා බලන්න කතා කරන්න පටන් ගමු. ඉතින් මුලින්ම ගත්තාම ආයිත්
අල්ලන්න ආස හිතන දේවල් ලෝකෙ වැඩිය නෑනේ. මේ වාහනය අල්ලන්න ආස හිතන වාහන වලින් අනිවාර්යයෙන්ම එකක් කියලා කියන්න පුළුවන්. හැම දෙයක්ම ප්‍රීමියම් විදිහට අපිට බලාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වාහනේ මේ තියෙන කලර් කම්බිනේෂන් එක හින්දා වාහනේ අතට මේ ටච් එක වගේම ඇස්ෆල්ට්ත් මාර ප්‍රේමනාපයි. ඉතින් බලන්න ආස හිතන විදිහේ ඩිස්ප්ලේ එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොගෙනම ලස්සන කතා කරමු. ඉතින් බොහොම සරල අපිට මසරාටි වාහනයකින් එමත මේ මසරාටි කියන ඒගොල්ලොන්ගේ හෙරිටේජ් එක ඒගොල්ලොන්ගේ ඒ බ්‍රෑන්ඩ් එක අපිට හොඳට එම්බොස් කරලා දෙන විදිහේ නමුත් අපේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වෙන විදිහේම ප්‍රැක්ටිකල් ඉන්ටීරියර් එකක් තමයි අපිට මේ වාහනේ බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් අපේ ඔක්කොම ෆුල් ගොඩක් තැන්වල ලෙදර් තමයි බලාගන්න තියෙන්නේ. ෆුලි ටච් අපිට ලෙදර් මැටීරියල්ස් බලාගන්න පුළුවන්. ඉතින් මේකත් සාමාන්‍ය මේ ඩෑෂ්බෝඩ් එකේ ඔක්කොම අපිට ෆුලි බ්ලැක් කියන්නේ. ඉතින් මේකත් මේ වාහනේ ඕන විසි ස්පෙක් කරලා තියෙන විදිහට තමයි මෙන්න මේ රෙඩ් මික්ස් රෙඩ් ඇන්ඩ් බ්ලැක් මික්ස් එකක් අපිට මේ විදිහට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් අපි එම්මම මේ ඉතින් මේ මම මේ ගොඩක් අල්ලන්නවට ඇත්තටම අල්ලන්න ආසයි. ඉතින් අර කිසිම තැනක අර ස්ක්‍රැචි ප්ලාස්ටික්ස් ඒ වගේ නිකන් අර චරස් බරස් කරලා සද්ද එන ඒවා මුකුත් අපිට අල්ලන්නවත් හොයාගන්නවත් ඇත්තටම කිව්වොත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් XT මේක මම කිව්වා වගේ ලක්ෂරි ලයින් එක. ඉතින් ඒ හින්දා XT එක වගේම ක්‍රෝම් ටිප්ස් අපිට මේ වාහනේ ඉන්ටීරියර් එකේදී හැමතැනින්ම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙමම දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට කතා කරන්න පටන් ගමු. ඉතින් රෙඩ් ඇන්ඩ් බ්ලැක් ඉන්ටීරියර් එකක් තියෙනවා. ඉස්සරහ සීට්ස් දෙක මෙන්න මේ වගේ බකට් සීට්ස් වගේ තමයි තියෙන්නේ. මොකද මේක ස්පෝර්ටි විදිහට යන්න පුළුවන් විදිහේ වාහනයක්. ඉතින් ඒ හින්දා අපේ බොඩ් රෝල් එක අඩු වෙන විදිහට තමයි මෙන්න මේ සීට්ස් ටික අපිට ලස්සනට හැදිලා තියෙන්නේ. ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම මේ කතා කරන හැම දෙයක්ම අනිවාර්යෙන් මතක තියාගන්න මේ වාහනේ බේස් මොඩල් එකට වඩා ඔයගොල්ලෝ පේ කරලා ඇඩ් කරගන්න ඕන ඔප්ෂන්ස්. ඉතින් මේ දාලා තියෙන ප්‍රයිස් එක මේ වාහනේට වර්ත් වෙන්නේ අන්න ඒකයි. මොකද මේ මසරාටි වගේ වාහන මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන වාහන නැත්නම් මේ යුරෝපියන් වාහන ගොඩක් කේවල ප්‍රයිස් එක වාහනයටත් වඩා වාහනේ තියෙන ඔප්ෂන්ස් වලට තමයි ගණන් වැඩි වෙන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් අපිට හම්බ වෙලා තිනවා. ඔයා කැමති විදිහට ඒක arrange කරගන්න පුළුවන්. ඔයාගේ driving position එකේ මම දැන් ඉන්නේ මගේ driving position එකේ. ඉතින් ඒත් එක්කම අපිට power windows power විදිහට හම්බ වෙලා තිනවා. මේක සාමාන්‍යයෙන් ගොඩාක් වාහනවල අපිට බලාගන්න පුළුවන් වෙන විදිහේම ඩිසයින් එකක් විදිහට තමයි හම්බ වෙලා තියෙන්නේ. බොහොම fancy අපිට door handle එකක් අපිට හම්බ වෙලා තිනවා. ඉතින් ඉලෙක්ට්‍රික් මෙමරි ඒ ටික අපිට හම්බ වෙලා තියෙන්නේ මෙන්න මෙතනින්. ඊට අමතරව ස්පීකර්ස් බලාගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපේ start stop එකයි normal අපි යුරෝපියන් වාහනවල ගොඩක් වෙලාවට හම්බ වෙන අපේ headlamp controllers ටික මෙන්න මෙතනින් මේ විදිහට බලාගන්න පුළුවන්. wide AC louvers හතරක් හම්බෙලා තිනවා. දෙකක් මේ විදිහට horizontal විදිහට සහ දෙකක් vertical විදිහට. I think ඒ ටික ඒ විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඒත් එක්කම අපි මෙතන මැද්දට ආවහම අපිට මේ Maserati Levante එකේ steering wheel එක මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඉතින් මේ steering wheel එක අනිත් සමහර වාහන වලට වඩා ටිකක් විශේෂයි. හේතුව බැලු බැලමට අපිට පේනවා මේ normal 3 spoke ලස්සන අර මේ අපිට බලාගන්න පුළුවන් විදිහේ normal steering wheel එකක් තමයි. හැබැයි මේක අපිට dual multifunction steering wheel එකක් හම්බෙලා තිනවා. ඉතින් අපේ වම් පැත්තෙන් අපේ cruise control සහ මේකේ hill descent control button එක මෙතනින් හම්බ වෙලා තිනවා. ඊට අමතරව voice controlling සහ bluetooth connectivity ට calls ටික සහ අනිකුත් අපේ මෙන්න මේ මැද්දේ තියෙන screen එක control කරගන්න ඕන කරන ඒවා ටික අපිට හම්බ වෙලා තිනවා. හැබැයි අපිට මේ display එකේ නැත්තම් අපේ voice මොකනද volume එක අඩු වැඩි කරගන්න ඊට පස්සේ ඊළඟ track එකට දාන්න වගේ basic functions අපිට මේකේ ඉස්සරහින් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක මේ වාහනේ නෑ නෙවෙයි. ඇත්තටම ප්‍රැක්ටිකල් විදිහට මේ වාහනේ පිටිපස්සේ මෙන්න මෙතන දෙපැත්තෙන් අපිට මෙන්න මේ වගේ බටන්ස් දෙකකුයි මැද්දේ තව චූටි බටන් එකකුයි බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේකේ මේ වම් පැත්තෙන් අපේ වෙන්නේ ඊළඟ ට්‍රැක් එකට නැත්නම් ඊළඟ රේඩියෝ ස්ටේෂන් එකට ඒ වගේ එන්න. ඊට පස්සේ අපිට මේ මැද්දේ තියෙන චූටි බටන් එක එවුවම අපිට පුළුවන් මේක AM FM ඊට පස්සේ අපිට ඒ විදිහට ඒක මාරු කරගන්න. දකුණු පැත්තට ආවම අපිට තියෙනවා අපේ volume controllers ටික දරගන්න පුළුවන් විදිහට. ඒකේ උඩට එකයි පල්ලෙහාට එකයි තියෙනවා volume up and down සහ මැද්ද එක mute කරගන්න පුළුවන් විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඉතින් ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් මේ වගේ ඔප්ෂන්ස් ටිකක් වාහනේ ඉස්සරහට දාලා මේ වගේ එකක් අපිට යන ගමන් කරගෙන ඉන්න එක අපිට ඇත්තටම මේක අර kudos විදිහට දෙන්න පුළුවන්. kudos අනිවාර්යයෙන් Maserati එකට දෙන්න ඕනේ. මොකද ඒක ඇත්තටම innovative thinking මේකේ ඒ ඔප්ෂන්ස් ටික මේකේ පිටිපස්සට දාලා තියෙන එක. ඉතින් හැබැයි මේ වාහනේ තියෙන එකම අඩුම ඔප්ෂන් එක කියලා තියෙන්නේ පැරල් ශිෆ්ටර්ස්. ඉතින් මේකටත් අපි ගෙවලා තමයි පැරල් ශිෆ්ටර්ස් ගන්න ඕනේ. ඉතින් මේ ඔප්ෂන් එක මේ වාහනේදී අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ ඇරෙන්න අනිත් ගොඩාක් දේවල් අපිට මේ Levante එකෙන් හම්බෙන ගොඩාක් දේවල් මේ වාහනේදී අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මම එහෙමම අපේ
කොක්පිට් එකට එනවා. එහෙම නැත්නම් අපේ ඩෑෂ්බෝඩ් එක එනවා. ඉතින් අපිට බොහොම සරලව අපිට මයිල්ස් per hour වලින් තමයි හම්බෙන්නේ. ඉතින් අපේ ස්පීඩෝමීටර් එක මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. රෙව් කවුන්ට් එක මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මැද්දේ ෆුල් කලර් ඩිස්ප්ලේ එකක් හම්බෙලා තිනවා. ඉතින් ගොඩාක් අපිට අවශ්‍ය කරන ඔයා කියන ඕනම විදිහේ ඉන්ෆර්මේෂන් එකක් අපිට ටක් ගාලා බොහොම ලේසියෙන් මෙතනින් බලා ගන්න පුළුවන් විදිහට අමතරව අපේ ෆියුල් ගේජ් එකයි අපේ හීට් එකයි ඒ ඔක්කොම ඩිජිටලි ස්ක්‍රීන් එකෙන් අපිට හැමතිස්සෙම පෙන්නලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම තවත් මේ අපේ මේ මසරාටි ලෙවන්ට් එකේ ඉන්නකොට අපි මේ ඉන්නේ මසරාටි එකක් ඇතුලේ කියන එක අපිට ගොඩාක් වෙලාට ඉන්ටීරියර් එකෙන් කියලා දෙන්න හැමතිස්සෙම පෙන්වන්න try කරනවා. ඉතින් අපේ මෙතන ස්ටියරින් වීල් එකක් තියෙනවා. ඊට පස්සේ අපේ මෙතන මැද්දෙනුත් බලා ගන්න පුළුවන්. ගේජස් දෙකේ වෙනම තියෙනවා. ආයිත් මෙන්න මෙතන ස්ක්‍රීන් එකේ තියෙනවා. ඊට පස්සේ අපි ස්ක්‍රීන් එක පටන් ගන්නකොටත් එන්නේ මසරාටි ලෝගෝ එක. ඊට පස්සේ පටන් ගන්න අයනකොට දෙපාරක් මසරාටි ලෝගෝ එක පෙන්නනවා. ඊට අමතරව ඇප් මැනේජර් එක මෙන්න මෙතනිනුත් පෙන්නනවා. ඒ වගේම අපේ සීට්ස් වල බලා ගන්න පුළුවන්. අපේ ඇනලොග් ලොක් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අඩුම ගානේ තැන් 20ක විතර මේ මසරාටි ලෝගෝ එක අපිට බලා ගන්න හම්බ වෙනවා. මොකද ඔයා ඉන්නේ මසරාටි ලෙවාන්ටේ මේ ඉටාලියන් ක්‍රොස්ஓවර් එකක් ඇතුලේ කියන එක ඔයාට හැමදෙස්සම රිමයින්ඩ් කරලා දෙන්න ඕන හින්දා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට හම්බෙලා තිනවා පැඩල්ස් දෙක. ඒ දෙකෙදිත් අපිට මසරාටි ලෝගෝ එක එම්බෝස් කරලා තිනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන මොන විදිහටද මසරාටි ලෝගෝ එක එම්බෝස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මාර කම්ෆර්ටබල් අපිට තේරෙන අර මේ ගානට අර ස්පෝටි යෙට් ක්ලාසික් කියන කැටගරි එකට ගන්න පුළුවන් වෙන විදිහට ගැලපෙන විදිහේ ඉන්ටීරියර් එකේ සීට්ස් අපිට කම්ෆර්ටබල් විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම එහෙමම ආයෙත් මේ පැත්තට එන්න ආවම අපිට මෙන්න මේ ඇනලොග් ක්ලොක් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇනලොග් ක්ලොක් එකත් මේක අනිවාර්යයෙන්ම අපි ගන්න ඕන ඔප්ෂන් එකක්. ඉතින් ඒකෙන් පල්ලෙහාට ආවම අපිට මෙන්න මේ ස්ක්‍රීන් එක බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ස්ක්‍රීන් එක හරියටම බැලුවොත් එහෙම මම වාහනේ ඕෆ් කරලා ආයිත් ඔන් කරොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක අපේ normal welcome එක දෙනකොට අපිට මෙන්න මෙතනින් පෙන්වනවා. ඉතින් පෙන්නලා තමයි මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට එන්නේ. ආවෙන් පස්සේ අපිට සෑහෙන ගොඩක් මේකේ එක එක buttons තියෙනවා. ඒ කියන්නේ අපිට controllers තියෙනවා. පොඩි දෙයක් තියෙන්නේ මේවා ටික align කරලා තියෙන විදිහ එච්චරම set නැහැ කියලා කිව්වොත් මං හිතන්නේ මං හරි. මොකද driver seat heaters තියෙනවා seat දෙකටම. driver heat seats ටික තියෙන මෙතන passenger heats ටික තියෙන එක සාමාන්‍යයෙන් ඕනම වාහනයක මේ දෙක ළඟ ළඟ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ ඒකේ controllers වලට යන්න ගියාම අපිට වෙන වෙනම ගන්න පුළුවන්. හැබැයි තව plus point එකක් තියෙනවා. මේ වාහනේ app manager එකට ගියාම ඔයාට වාහනේ තියෙන සියලුම දේවල් ටික එක තැනකින් ගන්න පුළුවන්. කොටින්ම කියනවනම් vehicle එකට user guide එකක් පවා ඔයාට වාහනෙන් ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට owners guide එක හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ Maserati touch control එකේදී මෙන්න මේකෙදී ඔයා අපි හිතමු වාහනේ interior එකට ගියා කියලා. interior එකේ ඔයා click කරොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් මේ හැම දෙයකින්ම ඔයාට පෙන්නනවා මෙතන මොකද්ද තියෙන්නේ, මෙන්න මේ buttons වලින් මොනවද කියන්නේ. ඒ ඔක්කොම ටික අපිට ඒ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වාහනවල නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ අපිට printed user guide එකට අමතරව අපිට මේකෙදිත් මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට මේන්ම controllers ටික පල්ලෙහා මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට dual climate control හම්බ වෙනවා. ඉතින් ඒ වගේම අපිට අනිත් basic ඔයාලට හම්බ වෙලා තියෙන options ඔක්කොම ටික කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාහනේදීත් හම්බ වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ටීරියර් එකට ආව Maserati වාහන ගොඩක අර ඒකේ තියෙන price tag එකට ගැලපෙන්නේ නැති ඉන්ටීරියර් එකක් තියෙනවා කියලා කියනවා. ඒත් ලංකාවේ අපේ වාහනත් එක්ක compare කරලා බලද්දී මේ වගේ fancy වාහන අනිවාර්යයෙන්ම fancyම තමයි. මේ glove box එකට ආවම මෙන්න මෙතන අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ glove box එකක්. හරිද? ඉතින් මේ glove box එකෙන් ඔයාට ඇත්තටම පුළුවන් මෙන්න මේ කෑල්ල කරකවලා ඔයාගේ මේක ඇතුළට cool air එක එන විදිහට තියන්න. ඔයාට මොන හරි cool වෙන දෙයක් තියාගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේක ඇරලා හෝ වහලා ඒක ඒ විදිහට හදාගන්න. ඊට අමතරව ඔයාට මෙතන USB cables දෙකකුත් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ඒක මේ එකපාරට මෙතනට ආවේ. ඔයාට පුළුවන් මෙන්න මේ glove box mode එකෙන් මේක lock කරන්න. ඉතින් ඔයාට එතකොට ඇත්තටම බැලුවොත් එහෙම නිකන් lock කරන්නත් නෙමෙයි. ඔයාට කොච්චරද කියනවා නම් pin code එක. එතකොට ඔයාට අඩුම ගානේ යතුරු දාලවත් බෑ. ඔයාගේ pin code එක අනිවාර්යෙන් ගෙහුවොත් විතරයි ඔයාට glove box එක unlock කරගන්න පුළුවන්. ඉතින් මේ option එක ගොඩාක් වාහනවල අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ මොනවා හරි වටින දෙයක් තියෙනවා නම් ඔයාගේ ඇත්තම කිව්වොත් මොබයිල් සේෆ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ glove box එක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් උතුරින්ද මම glove box එකට ආපු හින්දා මම එහෙම පොඩ්ඩක් ටක් ගාලා වාහනේ storage areas ගැන කතා කරන්නම්. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ වගේ හොඳ area එකක් හම්බ වෙනවා.
සාමාන්‍ය ෆෝන් එකක දෙයක් දාගන්න ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් තවත් USB කේබල් හම්බ වෙනවා මයික්‍රෝ SD කේබල්ස් හම්බ වෙනවා තව මෙන්න මේ වගේ ඒරියාස් හම්බ වෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ කප් හෝල්ඩර්ස් දෙකක් හම්බ වෙනවා තවත් මේ වගේ දෙපැත්තට ඇරෙන ගත්තහම සෑහෙන ඉඩ ප්‍රමාණයකට විසිරලා යන විදිහට තවත් කප් හෝල්ඩර්ස් දෙකක් එක්කම ඒ ඒරියා එකත් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා තරමකින් හොඳ අපිට සාමාන්‍ය බෝතලකගේ දාගන්න පුළුවන් ඩෝබින්ස් ඉස්සර දොරවල් හම්බෙලා තියෙනවා අපි පිටිපස්සට ගියාම බලමු පිටිපස්ස ටික මොන වගේද කියලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ටික අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම ග්ලෝබ් බොක්ස් ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒක දින අමුතු ෆැසිලිටිස් ගැනත් පෙන්නුවා. ඉතින් ඒත් එක්කම සෑහෙන හොඳ ලෙග් රූම් එකක් තියෙනවා. හොඳටම හොඳ හෙඩ් රූම් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඕනම වයස ඕනම පුද්ගලයෙක්ට ඕනම සයිස් එකක පුද්ගලයෙකුට කිසිම ප්‍රශ්න නැතුව වාහනේ හසුරවා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ටික කතා කරන් තියෙන්නේ. ඉතින් අපිට ඊට අමතරව අපේ AC කන්ට්‍රෝලර්ස් වල අමතරව මෙන්න මෙතන මේ විදිහට ක්ලයිමේට් කන්ට්‍රෝල්ස් ටික මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ආම මෙන්න මේ වගේ ගියර් නොබ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බොහොම ලස්සනයි. හැබැයි ටිකක් අර මේකේ දෙයක් තියෙනවා. එක පාට මේ රිවර්ස් එකට එක පාට නියුට්‍රල් එකට සමහර වෙලාවල් වලට දාගන්න බෑ කීකේ සමහර කට්ටිය තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් අර වාහනේ තියෙන අනිත් ඔක්කොම දේවල් එක සාපේක්ෂව බලද්දී ගියර් එක පොඩ්ඩක් ටිකක් තදයි වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් අර ඒක පොඩ්ඩක් ඒ විදිහට පුංචි දෙයක් තියෙනවා. ඒ වුණාට මේ වගේ වාහනයක් පදිනකොට ඉතින් ඒව ගැන කවුරුත් හිතන්න යන්නේ නැහැ. ඉතින් ඉතින් එහා පැත්තට ආවම අපිට මෙන්න මේ වගේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකකටම අදාළ වෙලා තියෙන තවත් බටන්ස් කීපයක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ නොබ්ස් දෙකක් විතරින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මේ පල්ලෙහා හැබැයි මේ දෙකෙන් එකකවත් ගහලා නැහැ මේ each knob එක මොනවද කරන්න කියලා. ඉතින් ඇත්තට මුලින් අපි පොඩ්ඩක් කරලා බලන්න ඕනේ මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා. ඉතින් පල්ලෙහා knob එක කැරකුවම අපිට මෙන්න මේ වගේ ඩයල්ස් වලට මාරු වී ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. වගේම උඩ එකට දැම්මහම අපිට වොලියුම් එක තමයි කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මැද්ද බටන් එකෙන් අපිට ඒ අවශ්‍ය කරන එකට ඔප්ෂන්ස් විදිහට යා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට පල්ලෙහාන් අපිට හයිට් කන්ට්‍රෝල් හම්බෙලා තියෙනවා. ගොඩක් වාහනවල වගේ ඔප්ෂන්ස් 3ක් විතරක් නෙමෙයි ඔප්ෂන්ස් 5ක් වෙනකන්. ඒ කියන්නේ අර සමන් කිව්වා වගේ සෑහෙන ලෝ ඉඳන් සෑහෙන හයි වෙනකන් සරලව කිව්වොත් යා ගැනීම හැකියාවක් තියෙන ඉලෙක්ට්‍රොනික පාර්කින් බ්‍රේක් එක මෙතනින් බලා ගන්න පුළුවන්. තවත් බටන්ස් ටිකක් මෙතනින් හම්බ වෙනවා. traction off manual බටන් එක අපිට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ICE කියන නැත්නම් I.C.E කියලා තියෙන එකෙන් අපිට කියන්නේ increased control and efficiency mode කියන එක. ඉතින් එකෙන් පස්සේ ස්පෝර්ට් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් එවුවෙන් පස්සේ ස්පෝර්ට් සස්පෙන්ෂන්ස් මෝඩ් ඔන් කියලා එයා ටක් ගාලා අර පල්ලෙහාට යනවා. ඒ කියන්නේ එයාගේ හයිට් කන්ට්‍රෝල් වලින් එයා පල්ලෙහාට දා ගන්නවා. හේතුව එතකොට අපිට තවත් හොඳ හැන්ඩලින් ලබා ගන්න පුළුවන් හින්දා පල්ලෙහාට ගියාමත් ඒ විදිහටම ඕෆ් රෝඩ් වලටත් ඕෆ් රෝඩ් ඔප්ෂන් එකක් අපිට හම්බ වෙලා තිනවා. ඕෆ් රෝඩ් එකේදීත් අපි ටක් ගාලා වාහනේ ආයෙත් උස්ස ගන්න හැකියාවක් හම්බ වෙලා තිනවා. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි බේසිකලි අපිට කතා කරන්න තියෙන්නේ. ඊටසේ උඩට ආවහම එහෙමම අපිට සන්රූෆ් ටික හම්බෙලා. ඉතින් සන්රූෆ් එකට අදාළ කරන කන්ට්‍රෝලර්ස් ටික මෙන්න මේ විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. පාකින් සෙන්සර්ස් ටික තියෙනවා. ඊට අමතරව අපේ හෝම් එකට ගියාම අපිට ඒ ටික ගෑරේජ් එකේ වාට ඒ ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට අර අපේ මෙමරි සීට්ස් හදනවා වගේම වාට ඕන නම් ගෙවල් තුනක් දාගන්න පුළුවන්. ඒතකොට වාට ළඟට එනකොටම වාට තියෙන මේ බටන් එක ඔබන්න. ඒතකොට ඒ අදාළ ගෙදර ගේට් එක ඉස්සරහට රෝල් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ normal lights තියෙනවා. ඉතින් මේවා මේ වගේ ඉටාලියන් ලක්ෂරි crossover එක බොහොම බේසික් දේවල් හින්දා අපේ channel එක බලන හැමෝම ඕගොල්ලෝ මේ වගේ දේවල් වලට බොහොම ෆැමිලියර් හින්දා මම ඒ වගේ වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ලස්සන අපිට vanity mirrors උත් මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි බේසිකලි අපිට ඉස්සර ගැන කතා කරන් තියෙන. අපි එහෙමම ටක් ගාලා පිටිපස්ස ඉස්සෙල්ලා පැනලා බලමු පිටිපස්ස මොනවද කියලා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ second row එකට. ඉතින් අපිට සෑහෙන හොඳ ලෙග් රූම් එකක් හම්බෙලා තියෙනවා. amazing head room එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මට මෙන්න මේ වගේ බොහොම සරල relax position එකක කිසිම ප්‍රශ්න නැතුව යන්න පුළුවන්. ඉස්සරහට සාපේක්ෂව චුට්ටක් පිටිපස්සේ සීට්ස් නම් ටිකක් තද ගතියක් තේරෙනවා. ඒ ඇරෙන්න අපිට මේ වගේ හොඳ grab handle එකක් හම්බෙලා තියෙනවා. අර ඉස්සරහට තියෙන chrome tips අර metallic grey tips ටික අපිට ඒ විදිහට පිටිපස්සට හම්බෙලා තියෙනවා. තරමකින් විශාල ඉස්සරහ වගේම හොඳ door bins අපිට පිටිපස්සට හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ ඒරියාසුත් අපිට බොහොම සරලව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව AC ලූවර්ස් දෙකක් මෙන්න මේ විදිහට පිටිපස්සෙන් හම්බෙලා තියෙනවා. හැබැයි අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පැනල් එක මුකුත් හම්බෙන්නේ නැහැ. ආයි වගේම අපිට 12 bit port එක සහ USB ports දෙකකුත් මෙන්න මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් අපිට හොඳ sunroof එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා ඒකේ shot එක කොහමද එන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අපිට අපේ මේ view එක සෑහෙන හොඳට ඉතින් මේ වගේ ස්පෝර්ටි වුණාට මේක luxury towards luxury line එක හින්දා
towards luxury පැත්තට තමයි මේකේ පිටිපස්සේ එහෙම අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට arm rest එකක් විදිහට මේක පස් දෙනෙක් යන්නේ නැති වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් cup holders දෙකක් හම්බ වෙනවා. ඒ වගේම මෙතන කෑල්ල කොහොමද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්වනවා. ඉතින් මෙතනින් අපිට පිට සම්පූර්ණයෙන් boot එකට access ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Maserati embossed headrests අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට බොහොම සරලව ඉන්ටීරියර් ගැන කතා කරන්න තියෙන්නේ. දැන් වීඩියෝ එකේ හොඳම පාර්ට් එක වෙන ඩ්‍රයිවිං සීට් එකට ගිහිල්ලා අපි බලමු වාහනේ ඩ්‍රයිවිං ප්ලෙෂර් එක මොන වගේද කියලා. හරි. ඉතින් ඔන්න දැන් වීඩියෝ එකේ හොඳම හරියට ඇවිල්ලා තියෙන්නේ අපිට Levante එක අපි ඩ්‍රයිව් ටෙස්ට් කරලා තමයි රෝඩ් ටෙස්ට් කරලා තමයි බලන්න යන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා බලමු මේ Levante උන්මාදය මොකද්ද කියලා. ඉතින් බොහොම අර අපිට පොඩ්ඩක් අර මේක අර මේ මං කිව්වනේ අර මේ ගියර් එක පොඩ්ඩක් තදයි කියලා. ඉතින් ඒ විදිහට ඔන්න කොහමයි D එකට දාගත්තා. දාගෙන දැන් ඔන්න මම normal level එකේ තමයි අපේ adjust කරලා තියෙන්නේ height එක. ඉතින් ඒත් එක්කම බලුවම මේ අපි පොඩ්ඩක් අහගෙන හිටියම ඔයගොල්ලන්ට තේරෙන අර පුංචි රම්බල් එකක් අපිට තේරෙනවා. ඉතින් ඒත් එක්කම අපි normal අර classy වාහනයක් පදින විදිහටම අපිට ලස්සනට වාහනේ අරගෙන යන්න පුළුවන්. typical crossover එහෙම නැත්නම් typical SUV එකක් වගේමයි. හැබැයි ඔයාලට හොඳට තේරෙනවා අර වාහනේ හොඳට බදලා යන ගතිය වගේම අර වාහනේ අපි අර මේ සෑහෙන්න මේක මේ ඉටාලියන් කාර් එකක් කියන ඉටාලියන් crossover එකක් කියන ඉටාලියන් ස්පෝර්ට්ස් කූපේ එකක් නැත්නම් මේ ස්පෝර්ට්ස් crossover එකක් කියන එක අපිට හොඳට තේරෙනවා. අපිට හොඳ hard steering wheel එකක් තමයි අපිට දැන් මේ normal mod එකේදී පවා අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් වාහනේ ඩීසල් ඉතින් අර ඩීසල් රම්බල් එක අපිට ලස්සනට ඇතුළට එනවා. ඒ වගේම අර මේක අප්ග්‍රේඩ් බ්‍රේක්ස් නේ තියෙන්නේ. ඒ හින්දා බ්‍රේක්ස් පවා අපිට ලස්සනට අර මේ ඒකට ගැලපෙන විදිහට එනවා. ඉතින් මම දැන් සාමාන්‍යයෙන් 1500 rpm වගේ තමයි යන්නේ. ඉතින් බොහොම අර ලස්සන cruising speed එකකින් අපිට වාහනේ අරන් යන්න පුළුවන්. ඉතින් මම දැන් බම්ප් එකකින් දානවා. ඉතින් අපිට එයා සස්පෙන්ෂන්ස් තියෙන හින්දා අඩුම ගානේ දැනෙන්නේවත් නැතුව බොහොම ලස්සනට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම SUV එකට ගැලපෙන්න ඕන crossover එකට ගැලපෙන්න ඕන උසක් තියෙනවා. සෑහෙන හොඳ view එකක් තියෙනවා. ඉතින් ඒ වගේම sunroof එකක් තියෙනවා. අනිත් කට්ටියගේ ප්‍රෙෂර් එකත් වැඩි කරන්න පුළුවන් විදිහට. ඉතින් ඒත් එක්කම කියන්න කිසිම අඩුපාඩුවක් නැති විදිහට වාහනෙන් යන්න පුළුවන් හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ground clearance එක වගේ මේ හම්බෙලා තියෙන සෑහෙන ලොකු windshield එක හින්දා අපිට බොහොම හොඳ look එකකුත් නැත්නම් අපිට හොඳ appearance එකක් වගේම අපිට හොඳ visibility එකකුත් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලෝගේ mirrors ටික හරියට adjust කරගත්තාන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට 360 පවා ලබා ගැනීමේ හැකියාවක් තියෙන හින්දා අපිට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු වාහනේ turning radius එක. ඉතින් සාපේක්ෂව ටිකක් හොඳ size එකක් තියෙන වාහනයක් හින්දා අපි බලමු වාහනේ turning radius එක මොන වගේද කියලා. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පාරේ ප්‍රමාණය කොච්චරද කියලා පේනවා. ඉතින් මම වම් පැත්තේ ආගෙන ඉඳන් දකුණු පැත්තට මම ගන්නම්. ඉතින් අපේ normal විදිහට U-turn එකක් ගන්න try එකක් දෙමු. ඉතින් අර මේ ටර්න් කරනකොට එහෙමනම් අර බටර් වගේ ලස්සනට එනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඔන්න මේක නම් දෙපාරක් විතර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට view එකක් හම්බෙලා තිනවා. ඒ හින්දා ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට වාහනේ ඕනම තැනක රිවර්ස් කර ගැනීමේ හැකියාව මෙන්න මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තියෙනකොට අපි ආයෙත් මම මෙතනට ආවම අපි අර ස්පෝර්ට් කියලා තියෙනවා. ඉතින් ඒකේ ස්පෝර්ට් පළවෙනි එකේ බෝදම ඔන්න ස්පෝර්ට් මොඩ් on. එතකොට RPM එක ටිකක් ඔන්න ඉස්සරට වඩා ටිකක් හොඳට යනවා. ඊට පස්සේ තවත් RPM එකක් පාරක් ස්පෝර්ට් එකේ ගියාන් පස්සේ ස්පෝර්ට් සස්පෙන්ෂන්ස් වලට යනවා. ඒ කියන්නේ අර තියෙන එකට වඩා ටිකක් එකක් පල්ලෙහාට බහිනවා අර මේ හැන්ඩ්ලින් වැඩි වෙන තරමට. ඉතින් දැන් සාමාන්‍යයෙන් ගොඩක් අපි දැන් ඔය Prado V8 ඒ වගේ වලටනේ අපි සාමාන්‍යයෙන් ලංකාවේ SUVs කියන්නේ. ඉතින් ඒත් එක බලද්දී සද්දය ඇහෙනවද? මාරම ලස්සන අර ඉටාලියන් වාහනයක තියෙන ඕන විදිහේ ලස්සන සද්දයක් අපිට හම්බ වෙනවා. ඉතින් අපිට අර මේ ගොඩක් performance cars වල වගේ හයියෙන් එන එක පාට ලොකු ටෝක් එකකින් අපිට බලාගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට වාහනයට ගැලපෙන ඩීසල් වාහනයකට ගැලපෙන විදිහේ ලස්සන performance එකක් අපිට යන තැනක ටක් ගාලා quick විදිහට මැනුවර් කරගන්න පුළුවන් විදිහට තියෙන. ඒ අනිත් ඔක්කොටමත් වඩා අර ස්පෝර්ට් සස්පෙන්ෂන්ස් වලත් එක්ක මේ ඔක්කොම ස්ටිෆ් වෙන හින්දා අපිට මාර මේ අර හැන්ඩ්ලින් ගතිය සෑහෙන හොඳට තේරෙනවා. ඔයාට මේ අර අතට අපහසුවක් නැතිව ගොඩක් ඉක්මනට හොඳට වාහනය කන්ට්‍රෝල් කර ගැනීමේ හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් පැඩල් ෂිෆ්ටර්ස් තිබ්බනම් මේ වාහනේට තියෙන වටිනාකම මනම් හිතා ගන්න බෑ. මොකද එතකොට ඔයාලට ලස්සනට ඔයාගේ තින තින් ඒ නැති වුනම අපිට මේ විදිහට
මේක M එකට දාලා අපිට ඔයාට මේක මැනුවල් ප්ලස් විදිහට මෙතනින් වෙන වෙනම කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවකොත් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට මෙතන මැනුවල් බටන් එක දාන්න පුළුවන් ඕන නම් ඉතින් මැනුවල් බටන් එක දාන්නකොට දැම්මහම අපි වෙනම තමයි අපේ ගියර්ස් ටික දාන්න ඕනේ. ඉතින් ඒක ඊට වඩා මේගොල්ලොන්ගේ තියෙන මේ ට්‍රාන්ස්මිෂන් එකෙන්ම එයාටම කරගන්න දෙන එක ගොඩක් වටිනවා. ඉතින් එතකොට එයා දන්නවා අපි ඩ්‍රයිව් කරන විදිහට අනුව කොහොමද ඒක ඒ විදිහට වැටෙන කියලා මම දැන් කිව්වා වගේ එකපාරට P එකට වැටුණා. ඉතින් පොඩි ඒ වගේ මිස්ටේක් එකක් තියෙනවා. ඉතින් ඒක මේ වාහනේ නෙමෙයි. ඒක මේ Maserati Levante කියන එකේ පුංචි ෆෝල්ට් එකක් විදිහට තමයි බලන්නේ මේ ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් ඒක අපි ඒක පුරුදු වුණාන් පස්සේ ඒක කියනවත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි එහෙමම මම දැන් මැනුවල් 1 එකට දාලා තියෙන්නේ. ඉතින් අර ගොඩක් වාහනවල වගේ නිකන් මේ 1500 2500 වගේ නවතින්න නැතුව අපිට රෙඩ් ලයින් එක වෙනකම්ම හොඳට ඇක්සලරේට් කරගැනීමේ හැකියාවක් මේ වාහනේ හම්බෙලා තිනවා. ඉතින් අර මේ පදින්න ආස හිතන විදිහේ එක්ස්පීරියන්ස් එකක් තියෙන. ඉතින් ගොඩක් ෆාස්ට් නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා අර කාර් එකක් පදිනවා වගේම ලස්සනට හැන්ඩල් කරගෙන අපිට යා ගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපිට මේ වාහනේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් කියන තියෙන්නේ. සේෆ්ටි පැත්තෙන් ඔබ්වියස්ලි යුරෝපියන් වාහනයක්. ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. ඒකට ගැලපෙන්න ඕන විදිහේ හැම දෙයක්ම මේ වාහනේට ඉන්බිල්ට් වෙලා තියෙනවා. අපි බලමු මේ වාහනේ ඕන විසින් මේ වාහනේ පොඩ්ඩක් මට වඩා හොඳට ඩ්‍රයිව් කරන්නේ මොන වගේද කියලා. ඉතින් ලංකාවේ තියෙන one of highest specs වල තියෙන Maserati Levante වලින් එකක් තමයි අද ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් මේකත් සුපුරුදු පරිදි අපිට මං හිතන්නේ ඉතින් මේ channel එකෙන් විතරයි ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ මේ වාහනේ. ඉතින් කලින් Maserati එක වගේම ඉතින් ඒක නිසා අනිවාර්යෙන් කලින් ඊට මං හිතනවා අනිවාර්යෙන් බලන්න තියෙන්නේ ලංකාවේ තියෙන එකම Gran Turismo එක. ඉතින් මේ Maserati Levante තව තියෙනවා Ghibli, Quattroporte. ඉතින් අපි ඒවත් ඉස්සරහට ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන වීඩියෝ එක මම වගේම ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්ජොයි කරන්න ඉඳ පර්ෆෙක්ට් කා. ඉතින් අපි කවුරු මොනවා කිව්වත් අපේ ලංකාවේ දැන් මේවා ෆ්‍රෙයා ජෙම්ස් වෙලා ඉවරයි. මොකද ලංකාවේ වාහන ඉම්පෝර්ට් කරන්න බෑ. මේ වගේ වාහන කොහමත් ආ ඉස්සරහට එයි කියලා අපිට ගොඩ කාලයකට ඇට්ලීස්ට් එයි කියලා හිතන්න සෑහෙන්න අමාරුයි. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් අපි සුපුරුදු පරිදි අපේ නිබල්ස් කෝ එකටම ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකක්ම අපි ඩිසයින්, පර්ෆෝමන්ස්, ප්‍රැක්ටිකැලිටි, කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන ෆැක්ටර්ස් පහ උඩ රෑන්ක් කරනවා. ඉතින් ඩිසයින් එකට ආවම කාගේ ආభాෂයෙන් හැදිලා තිබ්බත් වාහනයට ගැලපෙන ලස්සන ක්‍රොස්ஓවර් ඩිසයින් එකක් අපිට හම්බෙලා තිනවා. ඉතින් අනිත් මේ ප්‍රයිස් එකත් එක්ක ගැලපෙලා තියෙන සමහර Range Rover Sport ඒ වගේ SUVs එක බලද්දි මේ වාහනේ ටිකක් අර ස්පෝර්ටි පැත්තට බර වාහනයක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ ඔක්කොම කන්සිඩර් කරලා මම අනිවාර්යෙන් 7.4 වගේ අගයක් out of 10 වාහනේ ඩිසයින් කියන ෆැක්ටර් එකට දෙනවා. ඉතින් ඩිසයින් වලින් පස්සේ performance වලට ආවහම මේක high performance SUV එකක් නෙවෙයි. ඉතින් අපිට ලොකු pleasure එකක් අපිට ලොකු power එකක් බලා ගන්න බැරි වුණාට අවශ්‍ය වෙලාවට ලස්සනට යන්න ඕන විදිහේ හොඳ performance එකක් හම්බෙලා තියෙනවා. හොඳ torque එකක් අපිට හම්බෙලා තියෙනවා. අපේ එදිනදා වැඩ කටයුතු කරගන්න ගැලපෙන විදිහේ horse power එකක් අපිට හම්බෙලා තියෙනවා. වගේම හොඳ fuel consumption එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඒකටත් මම 7.9 out of 10 වගේ හොඳ අගයක් වාහනේ performance වල රන් දීලා තියෙනවා මේ 3 litre V6 diesel engine එකක් විදිහට. ඉතින් design performance වලින් පස්සේ practicality එකට ආයි කතා කරන්න දෙයක් නැහැ. බය නැතුව 4 දිනකට 5 දිනකට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. හොඳ luggage space එකක් හම්බෙලා තියෙනවා. ඕනම පාරක ඕන විදිහට යන්න පුළුවන්. off road capacity එකත් හොඳ වාහනයක් තියෙන හින්දා අනිවාර්යෙන් 8.7 වගේ අගයක් මේ වාහනේ practicality එකට මට අනිවාර්යෙන් දෙන්න පුළුවන්. හේතුව මේ වාහනේ අනිත් තියෙන crossover category එකේ වාහනත් එක්ක සාපේක්ෂව බලද්දී සෑහෙන ඉස්සරහින් ඉන්නවා වගේම 3 litre diesel engine එකක් එක්ක ඇවිල්ලා තියෙන ඒ practicality එකටත් ඔක්කොම එකතු කරගන්න හින්දා. ඉතින් design performance practicality එකනේ පස්සේ මම comfort එකට ආවම
වාහනේ අපිට එයාර් සස්පෙන්ෂන්ස් තියෙනවා, ඉලෙක්ට්‍රික් සීට්ස් තියෙනවා, සීට් හීටර්ස් තියෙනවා. ඉතින් අපිට හම්බ වෙන්න ඕන ඒ ප්‍රැක්ටිකැලිටි ඉෂුස් කිසිම දෙයක් අඩුවක් පාඩුවක් නැතුව මේ වාහනේ හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පිටිපස්සේ සීට්ස් වලට ගියාම නම් ලොකු කම්ෆර්ට් එකක් අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට ඒක ගැන ලොකුවට අපිට කම්ප්ලේන් කරන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කම්ෆර්ට් එකට මම අනිවාර්යෙන් 6.9 out of 10 වගේ අගයක් අපට අරන් දෙන්න පුළුවන්. මොකද මේකේ මාකට් එකේ මේ ප්‍රයිස් එකකම ගන්න තියෙන තවත් සමහර වාහන වල මීට වඩා සාපේක්ෂව අනිත් දේවල් නැති වුණත් කම්ෆර්ට් එක අපිට පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙන හින්දා. ඉතින් ප්‍රයිස් එකට ආවහම ලංකාවටම 4ක් තියෙන හින්දා අපි කාටවත් කියන්න බෑ මේ වාහනේ වටින්නේ මෙච්චරයි කියලා. අනිවාර්යෙන් ඕන කියන වාහනේ ඕන කියන වැලියු එක තමයි අපිට ගන්න වෙන්නේ. මොකද මේවා ඇත්තටම රෙයා වාහනේ හින්දා. ඉතින් මේ වෙලාවේ ප්‍රයිස් එක මම පල්ලෙහායි මාකට් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියනම් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරලා කියන්න මේ වාහනය මේ විලට වටිනවද නැද්ද කියන එක සහ අනිත් හැම දෙයක්ම. ඉතින් ඒ ඔක්කොම කල්පනා කරලා මම ප්‍රයිස් කියන එකට අගය දෙන්නේ ගෙවන ගානට වටිනාකමක් අරන් දෙනවද කියන අපේ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එකක් අපිට ඒ විදිහට හම්බ වෙනවද කියන එක උඩ ඉතින් ඒක ගැන කන්සිඩර් කරලා මම ප්‍රයිස් එකට සහ මේ Maserati Heritage එකයි ඔක්කොම ගැන කල්පනා කරලා මම 5.9 out of 10 වගේ අගයක් තමයි වාහනේ වටිනාකම දෙන්න පුළුවන්. ඉතින් ඒකත් මම මේ වෙලාවේ ඒ බජට් කැටගරි එකට අනුව තමයි මම ඒක කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේල්ලිම මේ Levante එක ගැන කතා කරන්න තියෙන. ඉතින් ඕගොල්ලෝ දන්නවා Nipul with Cars by Automall SL අපේ මේ YouTube channel එකෙන් මේ වගේ හීන ඕගොල්ලෝ ඉස්සරහට අරන් එන්න අපි හැමදාම වැඩ කරනවා. ඉතින් ඒ වැඩ කරන එකට අපි ඕගොල්ලෝගෙන් කිසිම දෙයක් charge කරන්නේ නැති වුණාට අපි ඕගොල්ලොන්ට තවත් දේවල් ගන්නවා. ඉතින් අනිවාර්යෙන් බලන්න අපි මාසේ අන්තිමට giveaway වීඩියෝ එකක් දෙනවා. ඉතින් ඒකෙදි මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ හොඳාකාරම දැන් දන්නවා. ඉතින් ඕගොල්ලෝ කැමතිම සුපර් කාර් එකක ඕගොල්ලෝ කැමති වාහනයක ඕගොල්ලොන්ට පොඩි කාලයක් ගත කරන්න අපි chance එකක් කරන් දෙනවා. ඉතින් ඒ වගේම තවත් දේවල් අපි ඔයගොල්ලන්ට ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕනේ කියලා ඒ දේ මම ඔයගොල්ලෝගෙන් ඉල්ලන ගමන් අපි අදට ගිහිල්ලා එන්නම් මේ ඕගොල්ලොන්ගේ හීන වලට පණ දෙන ලංකාවේ සිංහල YouTube channel එකක් වෙලා තියෙන Nipul with Cars by Automall SL.